භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උත්ථානවතු සතිමතෝති. උතුම් තෙරුවන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් ජීවිත ගමනේ හැම සැනසීමක්ම සියලු දෙනාටම සැලසේවා කියන උතුම් හෘදයාංගම ප්‍රාර්ථනාව සිත් ධාරණය කරගෙන ආශිර්වාද කරමින් පින්නතුනි, මගේ බුදු අමාමෑණියන් වහන්සේ දේශනා කොට වදාළ මේ උත්තරීතර ධර්මයේ සියල්ල සර්වඥතා ඥාණයෙන් දැක දැන දේශනා කරපු නිසාම මේ ධර්මයේ ඉක්මවන්ට ලෝකේ කිසිම දෙයක් නැහැ. මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගාථා ධර්මයක්. මේ ගාථා ධර්මයක් ඊටාම ජනප්‍රියයි. මේ තුල අන්තර්ගත වෙන්නේ මේ ජීවිතේ තමන්ගේ කැපවීම මත යසස වැඩෙන ආකාරය. මෙය නිවනටත් පාදකයි. උත්ථානවතු වීරිය කියන එක. මේ වීරිය හැම තැනකදීම යෙදිලා තියෙනවා. හැම තැනකදීම. සම්මා වායාම ගත්තාම ආරෂ්ඨායික මාර්ගය එතන තියෙනවා. ඒ වගේම බෝධිපාක්ෂික ධර්ම විවරණයේදී සතර සම්ප්‍රදාන වීරිය ගැන සාකච්ඡා කරනවා. පංච බල පංචේන්ද්‍රිය බොජ්ජංග මේ හැම තැනකදීම වීරිය සාකච්ඡා වෙලා තියෙනවනේ. ප්‍රධාන වීරිය, ධල්ල පරක්කම මේ වගේ නම් ගොඩාක් තියෙනවා. ඒ නිසා මේ කාරණාව ලෞකික වෙන්න පුළුවන්, ආධ්‍යාත්මික ලෝකෝත්තර ආර්ය භාවයට පත්වීම පිණිස වෙන්න පුළුවන්. මේ වීරිය තාමත් අවශ්‍යම ධර්මයක්. චෛතසික වීරිය. අකර්මණ්‍ය වෙච්ච කෙනෙකුට ජීවිතේ සාර්ථකත්වයක් නැහැ. දැන් මේ දවස්වල සමහරු කාලය ගෙවා ගන්න බැරුව කල්පනා කරනවානේ. විමසා බැලුවොත් අපට මේ විවේක නිශ්චිත භාවය ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න දෙනවා. මේ විවේකය කියන්නේ ආර්ය සමාජයක එක ලක්ෂණයක්. කාය චිත්ත විවේකය කියන්නේ යන්නේ ඒකයි. මේක දඬුවමක් කියලා නෙමෙයි ගන්න ඕනේ. මොකද අපි දන්නවා මේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයෝ පුදුම විදිහට මේ කාලෙදී ඒ වෙනුවෙන් කැපවෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ උත්ථාන වීරිය කියන එක හැම අතින්ම පුජ්‍යලයාගේ නිවස, ගම, සමාජය, රට හැම තැනටම අවශ්‍ය වෙනවා. නිසා ඒ කැපකිරීම මත තමයි අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සතිමතු මේ සතිපට්ඨානෙම තමයි. හැමතැනම අපට අවශ්‍ය දෙන්නේ ඒකත්. පොඩි ළමයාගේ ඉඳලා ගිහි පැවිදි ભેදයකින් ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව හැමෝටම මේක ඕනනේ. සිහිය මුල්ලුණු ගමන්ම ඒකට කියනවා මුට්ට සතිය කියලා. මරණ මොහොතේදී සිහි මුලාව මරුණොත් එහෙම සුගතියක්වත් නැහැ කියලා දේශනා කරේ. සත්‍යයක් නේ. සිහි මුලා වුණොත් එහෙම සුගතියක්වත් නැහැ. සයිතාමත් වැදගත් කාරණාවක් ඒක. ඊළඟට අපිට මේ ගාථාවේදී කියලා දෙනවා තාමත් වැදගත් කාරණාවක්.
හැම වෙලාවෙම අපේ ජීවිතේ අපි තේරුම් ගන්න ඕන පින්නතුනේ පිරිසුදු කාය කර්ම කියන එක. කය මුල් වෙනකොටම වචනය සිත මුල් වෙලාම නෙන්නේ පෙරපසු නොවීම. මතක් වෙනකොට Tamanට හිතලා දුක් වෙන දේවල් කරන්න එපයි කිව්වා. හදවතේ දැනෙන වේදනාවක් දෙනෙත් වලින් කඳුළු වැగిරෙන අතීතයක් තියාගන්න එපයි කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිතරම විමසා බලා කටයුතු කරන්න. ඇත්තට මේකට අපි කියන්නේ පච්ච වෙක්කනේ කියලා වචනයක් තියෙනවා පාළියේ. ප්‍රතිවේක්ෂාවෙන් බලන එක. තමන් ගැන. ප්‍රතිවේක්ෂණය කියන එක අපි හැමෝටම වැදගත් දෙයක්. ආත්ම ප්‍රතිවේක්ෂණය කියලා කියන්නේ. ඒතර ආත්ම කියන්නේ තමන්ගේ ජීවිතය කියන අර්ථය. ඊළඟ කාරණාව තමයි සංයතස්සච කියන්නේ. විනය නැත්තම් හික්මීම, දමනය, සීලය ඔය ඔක්කොම අයිති. බලන්න රටකට ඒක කොච්චර අවශ්‍යද කියලා. ආර්ථිකයට දැන් බලන්න මේ කාලේ කලමනාකාරීත්වය ගැන කොච්චර තියනවද ඉගෙන ගන්න. නාස්තිය කොච්චර අඩු කරගන්න වෙලා තියෙනවද. තියෙනවා කාරණා පහක්. නාස්ති කළොත් ආය ලබා ගැනීම හරියම අමාරුයි නොලැබීම යන දේවල්. තමන් උපයන ධනය නිර්පරාදී නාස්ති කරනව නේද? දුසිරිත් වලට ආය උපයන්න අමාරුයි. මහදන සිටුවරයට වෙච්ච දේ අපි දන්නවනේ. අනික් කාරණාව තමයි ජීවිතයේ ආයේ අපට උනාට පස්සේ හදන්න බැරි දේවල්, ලබා ගන්න බැරි දේවල් තමයි විශ්වාසය කියන එක. කතිතාමත් වැදගත් කාරණාව. ඊළඟ කාරණාව තමයි කියන වචන ඒවා හිතුවාල වුණාට පස්සේ අපිට ඒක හදන්න බැරි තරම් ප්‍රශ්නයක් වෙනවා. ධර්මයේ තුලින් බැරි දේවල් නැහැ. සමාජ තත්ත්වයට එක්ක මම මේ කියන්නේ. අනිත් කාරණාව තමයි මගහැරුණු හොඳම අවස්ථා. ඒව ජීවිතේ කවදාකවත් මගහැර ගන්න හොඳ නැහැ. වාය හම්බෙන්නේ අපිට. ඊළඟ කාරණාව තමයි අපට නිර්පරාදී අපි ගෙවන කාලය. ඒකට අපි කියන ආයුෂය කියලා කියන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ කාලේ හැටියට මරණ සතිය සිහි කරන එක, වඩන එක, මෙනෙහි කරන එක ඉතාමත් හොඳයි. කොරෝනා කොයි වෙලාවෙ වෙයිද කියලා බයින් ඉන්නේ. මරණ බය හොඳටම දැනෙලා තියෙනවා. යමෙක් මරණය ගැන සිහි කරනවා නම් ඒකත් තාමත්ම කුසල පාක්ෂික සමාධි පාක්ෂික උතුම් සමත කමටහන. යමෙක් මරණය ගැන සිහි කරනවා මොකද කොරෝනා කියන එක කොයි වෙලාවෙද නැහැ. උද ආඩම්බරකාර වෛරසයක් කියලා නේ කියන්නේ. කොතන ඉඳලා පහර දෙයිද? මානව සමාජයෙම බීතියෙන් මරණ බයෙන් ඇලලිලා තියෙන කාලයක් නේ මේක. මරණය ගැන සිහි කරොත් පින්නතුනි. භාග්‍යවතුන් වහන්සේ අප වෙනවා. පඨම මරණ සති සූත්‍රවලදී අප වෙනවා කොහොමද? මරණ සතිය වඩනවන වීරිය වැඩි වෙනවයි කිව්වා. බලන්නකෝ මේ ගැන්නේ. වීරියද අපමාදී භාවය ආයේ. ඊළඟට සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ සංස්කාරක ලෝකේ කිසිවක් පිළිබඳව නොඇලීම හදා ගන්න පුළුවන් කියලා. ඒක අපි දිනු කරන්න ඕන මනස. බලන්න මරණ සතිය වඩන කෙනා. දැන් මේ වෛරසය හමුවේ සමහර රටවල් වල ධනවාදී රටවල් වල මිල මුදල් පාරට විසික් කරනවා අපි දැක්කා. සියල්ල අත්හැර දාලා බලාගත් අතේ හිස්ලු අත දුවන හැටි අපි දැක්කා. මේ මරණ බය නේද? මරණ සතිය පුරුදු කළ තිබ්බන. හිතලා බලන්න. සියල්ල වෙනස් වෙන බව දැකලා තිබ්බන. සුගතියටවත් හිත පිටවන්න පුළුවන්. කොච්චර වේදනාවකින්ද
ජීවිතය ගැන තියෙන්නේ. යමෙක් මේ ගැන මෙනෙහි කරනවා නම් මේ ගෙවෙන කාලය ගැන බලන්නකෝ. මරණයටම දාලා බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ ළඟට පෙන්නනවා. අපි හැමෝටම ජීවිත ආසාව තියෙනවා. එළඹුණොත් මරණයේ ජීවිත ආසාව අතහැරලා මරණය තාමත් මිනිරවුල්ව බාර ගන්න පුළුවන් කෙනා මරණ සතිය වඩන කෙනාට. හැම වෙලාවෙම ජීවිතය ආරක්ෂා කරගන්න. දුසිරිතෙන් වළක්ව ගන්න මරණ සතිය පුදුම උපකාරයි කියනවා. අනිත්‍ය වෙන දේ අනිත්‍ය හැටියට, දුක් වෙන දේ දුක් හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියටම තත්තු පරිද්දෙන් යථා භූතව ඥාන දර්ශනයෙන්ම තේරුම් ගන්න පුළුවන් කියන මරණය ගැන වැඩුවොත්. මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා. අමතෝ ගදා අමත පරිෝසානා කියලා තියෙනවා. නිවනට බැස ගැනීම නිවන කෙලවර කොට ඇති දෙයක් කිව්වා. මරණ සතිය ගැන. ඉතින් ලෝකෙට අවශ්‍ය මේකනේ. මිනිස්සු හිතුවද මැරෙයි කියලා. ආත්මවාදී, ධනවාදී කොයි විදිහටද මිනිස්සුන්ගේ ජීවිත ගලාගෙන ගියේ? නමුත් මරණයේදී අසරණ වෙන හැටි පේනවනේ. අපේ රටෙත් එහෙම තමයි. කොහොම අමතක වෙලා සමහරුන්ට. නිර්වින්දනයේ වෙලා ඉන්නේ කාමේ. ශාමේව තේරුම් ගන්න වෙනවා. මරණයේදී සිහි නොමුලාව මරණයට මුහුණ දෙන්න පුළුවන් මරණය ගැන සිහි කිරීම. ඒ විතරක් නෙමෙයි. මම සරණ ගිය ඔබ සරණ ගිය මගේ බුදු පියාණන් වහන්සේ අප වෙනවා මේ වකුටු කරන ලද අතක් දිගාරින්නේ යම්සේද සුගතියේ ඉපදෙන මේක බලන්නකෝ. මේ අවස්ථාව මග හැරුණොත් එහෙම ආය ගන්න හම්බෙන්නේ නැහැ. කල්ප ගණනාවකට තිරිසන් പ്രേත නිර්යාදී අසුරාදී මහා අබහුය තැනක ඉපදුනොත් එහෙම. ඒ නිසා අන්න වෙනස් කරන්න බෑ ගෙවුණු කාලය වගේම තමයි ලැබුණු ස්වර්ණමය අවස්ථා ගිලිහිලා ගියොත් ඒවා ජීවිතේ ලබා ගන්න බැරි වෙනවා. බොහොම දුෂ්කරයි. ඊළඟට බලන්නකෝ. සංයතස්සත ගැන කිව්වා. ධම්මජීවීනෝ. දැන් ධර්මය අනුව ජීවත් වෙනවා කියන එක කොහොමද අපි ප්‍රායෝගිකව දකින්නේ? මේක ලෝකෙ තියෙන අත්තාදිපතය කියලා එකක් අහලා තියෙනවා. තමන්ට දාලා මෙනෙහි කරන ක්‍රමයක් තියෙනවානේ. කෙනෙක් විනාශ කරන්න හිතනවා. ඒ හිතනකොටම තමන්ගේ ජීවිත ආසාව ගැන බලන්නේ කියනවා දාලා. සතෙක් හරි මිනිස්සෙක් හරි. බලන්න උපමා කත්වානේ. නහනෙය නහ ඝාතේනි. අත්තානං උපමං කත්තා. තමන්ම ගන්න කියනවා. අන්න උපමා කළා අනේ මේ දෙයින් වෙන භයානක අනතුරු ගැන සසරේ තියෙන අනතුරු ගැන මෙනෙහි කරන්න. ධම්මාදිපතේය ධර්මයට දාලා බලන්නේ. ලෝකාදිපතේය ලෝක ධර්මතාවයන්ට අනුව දාලා මෙනෙහි කරලා වැළැක්වීම, වැළකීම, විරමණය කියලා කියනවා. වේරමණී කියලා කියනවා. හදාගන්නේ කියලා. ඊළඟට අපි බැලුවොත් මේ ගාථාව එදා මගේ බුදු අමාමෑණියන් වහන්සේ වදාළේ සිද්ධියක් මුල් කරගෙන. දැන් වර්තමාන කොරෝනා වලටම නමක් තියෙනවා මේ ධර්මයේ. අප්පමාද වග්ගයේ අපිට හම්බෙනවා ගාථාව. මේක කුම්භඝෝෂක කතාවේ දින එකන්නේ. රජගහ නුවණ රාජගෘහ කියන සිටුමැදුරෙන් මේ විස බීජය හැදෙන්නේ. අහිවාතක රෝගය නම. අහිවාතක රෝගය හැදෙන්නේ මොනවා නිසාද? නයිමස් කාල. වර්තමාන අපිට පේනවා චීනයේ වගේ මහා කාර්මික දියුණුවක් තියෙන ලෝකයේ බලවත් රාජ්‍යයක්. එතනින් තමයි එක නගරයකින් මේ විස බීජය ගොඩනගන්නේ. එදත් එහෙමයි. රජගහ නුවර රාජගෘහ කියන සිටුමැදුරෙන් තමයි විස බීජය එළියට දාන්නේ. මේ විස බීජ අහිවාතකයෙන් ඉස්සල්ලාම මරන්නේ මිනිස්සු. ඊට පස්සේ සත්තුන්ට වැළඳෙනවා. බලන්නකෝ මේ රෝග ඉතිහාසයේ මේ බුදුදහමේ සඳහන් වෙන හැටි. ඊළඟට බලන්න මේ රෝගය ඉස්සරලාම ප්‍රධාන තැනට සිටු ගෙදරින් ආරම්භ වෙනකොට ඒ වැඩි දෙමව්පියෝ දෙන්න කල්පනා කරනවා
තමන්ගේ එකම දරුවා බේර ගන්න ඕනේ කියලා. තමන්ගේ එකම දරුවා බේර ගන්න ඕනේ කියලා. තමන්ගේ එකම දරුවා බේර ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ සිටුතුමයි සිටු දේවියයි කියනවා පුතාට අනේ පුතේ මේ රෝගේ ඊටමත් බලවත් ගම් නියංගන් සිසාරා මිනිස්සු මරාගෙන පැතිරෙනවා ඔබ මේ නිවසේ බිත්තියකින් හිලක් හදලා ඒකෙන් පැනලා ගිහිල්ලා හිඟා කාලා හරි කමන්නේ ජීවිතේ බේරගන්නයි කියනවා. නගරයකට ගිහිලා ජීවත් වෙනවනේ මේ තරුණයා. රජුරවන්ට මේ තරුණයාගේ කටහඬින් තේරෙනවා මොකද රස්සාවක් ලැබුණේ නිදාගෙන ඉන්න කට්ටිය උදේ පාන්දර හැරවලා වැඩට යොදවන්න ඕනේ. එයාගේ රස්සාව ඒකයි. කුම්භඝෝෂ කියන්නේ ඒකනේ. රජුරවන්ට මේ කටහඬින් තේරෙනවා මේ තරුණයා නම් ලේසි පහසු කෙනෙක් නෙමේ සිටු ගෙදරක රාජකුමාරයෙක් වෙන්න ඕනේ. තරම්ම තා ගම්බීරයි. විමසලා බලද්දී මේ තොරතුරු ටික හොයා ගන්නවා රජතුමා. ඉතින් කතාව සම්පූර්ණයෙන්ම ඔබට පහදන්න නෙමෙයි මම ව්‍යායාමයක් ගන්නෙ. මම උත්සාහ කරන්නේ මේ අන්තර්ගතය තුලින් නූතනය ගැන ගලපා ගන්නයි. බලන්න එතකොට අහිවාතක රෝගයෙන් මිනිස්සු සත්තු විනාශ වෙනවා වගේමනේ අද කොරෝනා වලිනුත් වෙන්නේ. මිනිස්සු නේද මැරෙන්නේ. තිරිසන් සත්තුන්ට බොහොම අඩු වශයෙන් නේද බෝ වෙලා තියෙන්නේ දැන්. බලන්න මිනිස්සු මෛත්‍රිය කියන එකෙන් පිරිහුණාට පස්සේ බලන්න මේ අමෛත්‍රී වෛර සහගත, ද්වේෂ සහගත චිත්ත තරංගයන් මේ වාතලයට මුහුණාට පස්සේ මේ පරිසරයේම ප්‍රචණ්ඩ වෙන හැටි නේද මේ උගන්වන්නේ. මේ උගන්වන්නේ. යම්කිසි කෙනෙක් දැන් මේ කාලෙදී විශේෂයෙන් අපිට ඉතා වැදගත් මෛත්‍රී භාවනාව වගේ දෙයක්. නිවසේ නිරෝධායන කාලයක් නෙමේක. ତර මේ කාලෙදී ගෙදර හැමෝම බුද්ධ වන්දනාවෙන් පස්සේ විනාඩි 20ක් මෛත්‍රිය කොහොමද අපි කරන්නේ? උතුරු දිශාව වෙන්න පුළුවන්, දකුණු දිශාව, බටහිර. ඒ දිශාවන් 4යි. Taman උඩින් හෝ Tamanට පහළින් ඒ හැම දිශාවක්ම අරමුණු කරගෙන Tamanට පුළුවන් මෛත්‍රිය කරන්න. මහා ලොකු වාක්‍ය ගොඩක් ඕනේ නැහැ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන පාඩේම ඇතිනේ අපිට. Tamanට මෛත්‍රී කරගෙන. ඒ ශක්තිය මේ පරිසරයටම විහිදුවනවා. පුදුම ශාන්තිය. අපිට පේනවා මේ කොරෝනා ව්‍යාප්තිය විවිධ රටවල හැසිරෙන හැටි තා භයානකයි. නමුත් ලංකාවේ අනිත් රටවල් වලට සාපේක්ෂිත බලපුවාම තාම අපට යම් ආකාරයක අවදානමක් තියෙනව ඇත්ත. නමුත් පොඩි හෝ අත්වැසිල්ලක් තියෙන බව පේනව නේද? මේ ආධ්‍යාත්මික බලය සමාජගත කරන්න ඕනේ. පරිසරගත කරන්න ඕනේ. ඒක ඉතා වැදගත් දෙයක්. එදා අහිවාතක රෝගයෙන් මිනිස්සු මැරෙනකොට බලන්න ඒ සමාජයේ මේ විදිහට ඇති වෙනකොට වර්තමානයේ කොරෝනා රෝගය ඇති වෙලා අවුරුදු 100කට පස්සේ එනවා. මිනිසාගේ මේ උත්හාන වීරිය තියෙන්න ඕනේ තමනුත් ආරක්ෂා වෙලා ස්වභාව දහමද අනේකාද ආරක්ෂා කරගෙන යන විදිහට වීරියක් ඕනේ. අනුන් යටපත් කරගෙන මරාගෙන යන වීරියක් නෙමෙයි අපිට ඕනේ. ඒක ඇත්තටම ආජීව පාරිශුද්ධත්වයට පටහැනි. සම්මා වායාමයට පටහැනි මේ වීර්යය. නිසා මිත්‍යා පැත්තක් ඒ තියෙන. ලෝකේ තියෙන මිත්‍යා පැත්තමනේ තියෙන්නේ. වැරදි පැත්තමයි තියෙන්නේ. සා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන වීර්යය තමන්ගේ දන්න අයගේද ස්වභාව දහමද යම් ආධ්‍යාත්මික ගමනකට හසුරවන
කෙලෙස් අර සිඳින ආධ්‍යාත්මික සුවය ධර්මයේ දක්ින ශ්‍රාවකයන් බවට පත් වෙන වීරියක් තියෙනවා. ලෞකික දියුණුව විතරක් නෙමෙයි. බලන්න මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට වඩා ආසා ලැයිස්තුව නේද වැඩි වෙලා තිබ්බේ පහුගිය කාලේ. මිනිස්සු අර පරිස්සම පුරුදු වුණාද? නාස්තිය කොච්චර කරාද? ආයෙත් අපිට පැරණි සමාජයට යන්න වුණානේ. අපේ අම්මලා මිටිහාල් එකතු කරා. දැන් ඉන්න ළමයි ඒව දන්නෙත් නැහැ. දැන් ඉන්න තරුණ අම්මලා තාත්තලා ඒව දන්නෙත් නැහැ. ඇයි එහෙම යුගයක් තිබ්බේ? ඒ කාලේ හරීම නිරෝගීනේ ජාතිය. පයින් ගියේ. හොඳට වැඩ කරා ස්ත්‍රී පුරුෂ හැමෝම. අර තියෙනවනේ සක්‍රීයව දායක වීම කියලා මනෝවිද්‍යාවේ සංකල්පයක් නූතනේ. සක්‍රීයව දායක වෙනවා කියන්නේ මොකද්ද? ගෙදර වැඩ කරනවා නම් අම්මා තාත්තා හැමෝම එකතු වෙලා වැඩ කරනවා. අද පරිගණකයට දුරකථනයට යට වෙච්ච සමහර ජීවිත උම්මත්තකය වෙලා මානසික රෝගීන් වෙලා ඒ වගේනිත් අයහපත් දේවල් මේ මානව සමාජයට බලපාන්න බැරි වෙන්නේ නැහැ. සා මේ ගැන කල්තියාම හිතන එක සුදුසුයි කියලායි අපේ අදහස. ඊළඟට බලන්න. සතිමත් භාවය කියන එක කාටවත් අයහපත් පිණිස පවතින්නේ නැහැ. පුජ්‍යලයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරි ලස්සන පාඩයක්. සති ආරක්ඛා සාරති කියලා වචනයක් තියෙනවා. සති ආරක්ඛා සාරති කියන්නේ හරියට මේ සිහිය කියන්නේ ජීවිතේ නැමැති වාහනේ රියදුරා වගේ කිව්වා. හරි ලස්සනයි. එහෙනම් මේ ජීවිතේ නැමැති වාහනේ ගෙනියන නම් සතිය නැමැති රියදුරා හොඳට ඉන්න ඕන නේද? එහෙනම් මේ සතිංච කාහම් භික්කවේ සබ්බතිකං වදාමි කිව්වා. මේ සිහිය තරම් තවත් මිනිසාට සහනය දෙන දහමක් නොදකින්න තරම් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා. බලන්න එතකොට. එහෙනම් මේ ජීවිතයේ නැමැති වාහනේ සතිය නැමැති රියදුරාව යොදාගෙන මේ සමාජයේ හැසිරුණොත් අපි රටේ ඉහළ තැන ඉඳලා පල්ලෙහා දක්වා ආයේ අපට අර දුරාචාරයෙන් තොර විසමාචාරීත්වයෙන් තොර දැහැමි සමාජයක අරුණලු දකින්න හම්බේ. නමුත් සමස්තය අපට නොලැබුණත් යම් ඉලක්කයක් අපි සපුරාගත යුතුයි කියන තැන අපි ඉන්න වෙලා තියෙනවා අපිට. බැරි වුණත් ඉන්න වෙලා තියෙනවා. දැන් වෙලාව නැහැ කියපු කට්ටියට. වෙලාව දැන් තියෙන්නේ. වෙලාව තියෙන්නේ. මේක ගත කරගන්න බැරිය කියනවා නම් ඒක මානසික දුර්වලකම. අනිත් කාරණාව තමයි තමන්ගේ නිවසේ තමන්ට අවශ්‍ය දේවල් එළවලු ටික මල් ටික ඒ භෝග ටික හදන්න දැන් රටම පෙළග. මහා වගා සංග්‍රාමයක් රට තුල ඇති වෙන්න ඕනේ. ඇති වෙලා තියෙනවා. තවත් වැඩි වෙන්න ඕනේ. එහෙමනම් අපි අනේකාගෙන් යැපෙනවට වඩා ස්වයංව යැපීම අපි හැමෝටම වැදගත්. ඒ නිසා හාමුදුරුවරුන්ට නම් ඉතින් පරපටිබද්දානේ. ඒ නිසා ඒක ඉතින් අපිට අනුන්ගෙන් අපි ජීවත් වෙනවා. හැබැයි අපේ ජනතාව දිලුදුන ඉන සූත්‍රය බලන්නකෝ අරගෙන. දිලුදුකම කියන්නේ දුකක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඉන සූත්‍රය. අති සුඛ භෝග සුඛ ටික අරන් බලන්නකෝ. තියෙන බව සැපක් කියලා දේශනා කරේ. නේද? ඊළඟට අනවජ්‍ය නිවැරදි භවයේ සැපය කොච්චර වටිනවද? මනෝවිද්‍යාත්මකව ගත්තොත් තමන් හිටවපු පැලයක ඵල දරලා තියෙනකොට කොච්චර මානසික සුවයක් තියෙනවද නේ? ඒ සුවය අද තියෙනව මිනිසුන්ට. අනිත් කාරණාව තමයි උට්ටාන සම්පදා කියන වචනේ. ව්‍යාග්ගපජ්ජ සූත්‍රයේදී අපිට හම්බෙනවා. මේ කැප සම්පදා කියන්නේ යෙදීම කියන අර්ථයෙන් තියෙනවා.
පූර්ණත්වයේ කියන අර්ථයෙන් පාළි විස්තර කරනවා. සම්පදා කියන වචනයට. ඨාන සම්පදා. නේ? ඊට ආරක්ක සම්පදා. ඔන්න ආරක්ෂා කරගන්න වෙනවා. දැන් නාස්තිය නිරපරාධේ කාලය වෙන්න පුළුවන්, ධනෙ වෙන්න පුළුවන්. විනාශ කරන්න එපා. කියන එක දැන් ඉගෙන ගන්න ඕනේ අපි. ඡාග කියන වචනයත් අපි දන්නවා. සමජීවි කතා, කල්යාණ මිත්‍රතා මේ මානව සමාජයත් තුල තාමත් වැදගත් කාරණා නෙමෙයිවා. ඒ කාරණා අමතක කරලා හිස්ලු අත දුවන කෙලෙස් වලට වසඟ වෙච්ච උසිගන්නපු සමාජ ක්‍රමයක් තුල නේද මේ මානව සමාජය අද අසරණ වෙලා තියෙන්නේ. අනිත් එක තමයි තව කාරණාවක් අපි ඉගෙන ගන්න ඕනේ. අද මානසික ස්ට්‍රෙස් කියලා කියනවා. සිංහලෙන් කියනවා මානසික පීඩනය. මානසික පීඩනය වැඩි වුණාම පිළිකා, හෘදයාබාධ, ගෑස්ට්‍රික් මේවා වැඩි වෙනවා. අනිත් එක බලන්න අද අපේ ස්වභාව දහමට විරුද්ධව කරන ඉදිකිරීම දිහා බලන්නකෝ. ගේ ඇතුලේ බඩු ගොඩවල් ගහගෙන කොටු වෙච්ච ඒසි කරපු වායු සමීකරණය කරපු ගෙවල් ඇතුලේ අසරණ වෙලා කෘතිමයි. අපි කෘතිම කෙනෙක් නෙමෙයි, අපි ස්වභාවික සත්වෙක්. ඒ නිසා නිර්මිත පරිසරය හා ස්වභාවික පරිසරය ගැන හිතන්න වෙයි. ගෝලීය උෂ්ණත්වයත් එක ගත්තාම ලංකාවේ උෂ්ණත්වය දැන් ගොඩාක් වැඩි වෙලා තියෙනවනේ. නිවසේ ඒ කළමනාකාරීත්වයත් හදා ගැනීම මානසික සහනයට හේතුවක්. දැන් බලන්න යෝගාවචර පරිසරයක් ගැන කතා කරනකොට අරඤ්‍යගතෝවා කිව්වා. අරණ්‍යයකට. තවුමකට නෙමෙයිනේ යන්න කිව්වේ. ශුන්‍යාගාර හිස්කතරකට. මිනිසු නැති තැනක. නේ? රුක්ක මූල. බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ සංකල්පය තුල හරිම නිදහස් මේ පිළිවෙලට තියෙන පරිසරයක් ගැන නේද මේ කියන්නේ. ඇයි? මනස දියුණු කරන්න මේ සතිමත් භාවයත් එක්ක දමනයත් එක්ක ආධ්‍යාත්මික ගමනයන්ට නිරවුල් පරිසරයක් තියෙනවා. එහෙනම් ඔබට නිවස කියන තැන අර නිර්මිත පරිසරය හා ස්වභාවික පරිසරය ගැන දෙකම යා කරන ස්වභාවික නිර්මාණයක් වෙන්න ඕන නිවස කියන එක, ගෘහය කියන එක. අද ගොඩාක් මිනිස්සු හිතන්නේ නැහැ. හැම වෙලාවෙම හිතන්නේ තරංගකාරී මානසිකත්වය හා අන් කෙනාට වඩා කැපිලා පේන්න තමයි බලන්නේ. එතකොට පෙනිලා කැපෙන්නයි වෙන්නේ. ඒකත් අපි තේරුම් ගන්න ඕනනේ. මේ දුවන සමාජය තුල මිනිස්සු විශේෂ වෙන්න ගියේ කොහොමින්ද? අනික් කෙනා පරද්දලා තමන් මුදුන්පත් වෙන්න. ඒක නෙමෙයිනේ ක්‍රමය. දැන් අපි නැවතෙමු. මනසින් නතර වෙමු. කය නතර වෙලානේ අකමැත්තෙන් වුණත් ඇඳිරි නීතියනේ. නිරෝධායන නීතියනේ. දැන් අපි හිත නතර කරගමු. අපි විමසමු. විමසලා අපි ආයිති සංවරයට එමු. නැවත අපි මනස නිසිය තැනකට ගෙනල්ලා මනස කේන්ද්‍රීය වූ දහමක් අනුගත වෙච්ච જાතියක් වශයෙන් අපි අලුත් ගමනක් යමු. මම හිතනවා ඒ ගමන යන්න මුල් අවස්ථාවේදී අකමැති වුණත් දැන් රටක් ඒකට සූදානම් වෙලා තියෙනවා. අපි සූදානම් වෙමු. සූදානම් වෙමු. එතකොට අන්න අප්පමත්තස්ස කිව්වා. අප්‍රමාදී බව ජීවිතයේ හැම අවස්ථාවකම බලන්න මොහොතකට කල්පනා කරලා අපි අවුරුදු 100ක් ඉඳී කියලා අපි දන්නේ. අවුරුදු 100ක් ජීවත් වුණොත් අපිට ගත කරන්න තියෙන රාත්‍රිය කීයද? 36000ක් නේ. ආහාර වේල් දෙක ගානේ කෑවොත් කෑම වේල් 72000යි කන්න තියෙන්නේ. හිතලා බලන්න. ඍතු හේමන්ත ගිම්මාන වස්සාන කියලා තුනක් තියෙන ඍතු අවුරුදු 100ක් හිටියොත් 300නේ පරිහරණය කරන්න වෙනවා. ජීවිතේ හරීම වේගෙන් ගෙවෙනවා.
මම ඔබට මතක් කළානේ ආ ජීවිතය ලබා ගන්න බැරි දේවල් පහක්. ඒකක්නේ ආයුෂ ගෙවීම, කාලය ගෙවීම. ඇයි? මේ අහිමි වෙන්නේ ජීවිතේ විතරක් නෙමෙයි, ගෞතම සම්බුද්ධ ශාසනයත් අහිමි වෙනවා. ජීවිතේ විතරක් නෙමෙයි අහිමි වෙන්නේ, මරණයේදී. මේ කාලෙදී අපි හිතලා ගෙවත්ත වගා කරලා සන්තෝෂ වෙනවා වගේම ආධ්‍යාත්මික වගාවකුත් අපි පටන් අරගෙන දරුවෝ ටික, තරුණ දුවල පුතාලා, අම්මා තාත්තලා, ආච්චිලා සීලා මේ හැමෝම එකට බද්ධ වෙච්ච ගමනකට දුරස්ථතාවයකින් තොරව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයකින් තොරව gedara හරියට කොයි විදිහටද? යස්මින් භික්කවේ සමයේ සම්මෝදමාන. හරි කිරි වතුරයි එකතු කළා වගේ. වාද විවාද නැති සමගිය තියෙන දිව්‍ය විමානයක් බවට පත් කරගෙන එකිනෙකා ප්‍රිය ඇසින් බලන තැනක් බවට පත් කරගමු. රට මෙතෙන්ට ගේන්න බලමු අපි. ඊළඟට එතන වැඩෙන්නේ මොනවද? බ්‍රහ්මං විහාරම් භාවෙන්ති කියනවා. එතන වැඩෙන්නේ සතර බ්‍රහ්ම විහරණයයි කිව්වා. කොච්චර ලස්සන. මිනිස්සුන්ගේ උගත්කම තිබ්බයි කියලා මිනිස්සු සතුටින්ද හිටියේ. බලන්න හැරිලා. ධනෙ තිබ්බා කියලා සතුටින්ද හිටියේ. බලය තිබ්බා කියලා සතුටින්ද හිටියේ. නෑනේ පින්වත්නි. ඕනේ, ඒවා ඕනේ. ප්‍රතික්ෂේප කරන්නේ නැහැ බුදුදහම ඒවා. උද සමාජයේ, අනිත් සමාජයේ ආර්ථිකය හොඳට තියෙනවා. මම හැම වෙලාවෙම මතක් කරනවානේ. ආර්ථික බලය තියෙන්න ඕනේ. මානසික බලය තියෙන්න ඕනේ, පිරිස් බලයින්ට. ඒක හරි. හැබැයි අපිට සනසීමට තියෙන්නේ ආධ්‍යාත්මික බලය. ඒක තිබ්බොත් තමයි අනිත් බලය හරියන්නේ. හෙළන හුස්ම රැල්ලක් ගානේ, තබන පියවරක් ගානේ හැම දිනාටම තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. හැම මොහොතකදීම මෙනෙහි කරමු. බුදුහාමුදුරුවනේ, මේ ජීවිතය ඔබ වහන්සේ මට සාස්ත්‍ර වුණා පුදුම සැනසීමක්. නිවන් දකිනා ජාති දක්වාම ඔබ වහන්සේම මගේ ශාස්ත්‍රුන් වහන්සේම වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන අපි නැගිටිමු. ආධ්‍යාත්මික අවදිමත් භාවය ඇති කරගෙන, ගෙවත්තේ ඉඳලා සකස් කරගෙන ජීවිත හදාගෙන, ස්වයං අවබෝධය තුල ධර්ම අවබෝධයට මඟ හදාගෙන රටම ධර්මයෙන් සුවපත් වෙන සුවබර ධර්මකාමී දිවියක් ගත කරන්න. තෙරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.